අයිබෝවන් සුබදැස්සනක් වාසනාවන්ත ජයග්‍රාහි දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔබ එකතු වෙන්නේ 7 වෙනි පැය සමකින් අපි අද දවසෙත් වඩාත් විශේෂිත ක්ෂේත්‍රයක් පිළිබඳව කතා බහ කරන්න සූදානම් 7 වෙනි පැය තුලින්. දැන් මේ වෙනකොටම මුල් රටේම නවෝදයක් ඇති වෙලා තිබෙනවා කාබනික පොහොර වගාව පිළිබඳව. හැම ක්ෂේත්‍රයකම කාබනික පොහොර පාවිච්චි කරන ලොකු උනන්දුවක්, දැඩි උනන්දුවක් තියෙනවා. ලෝක ප්‍රවණතාවත් කාබනික පොහොර භාවිතය කෘෂි රසායන වලින් ඈත් වෙලා බොහෝ රටවල් දැන් මේ වෙනකොට කාබනික වගාවට යොමු වෙන තත්ත්වයක් අපිට පෙන්වුම් කරනවා, අපි දකිනවා සහ අපිට ඇහෙනවා. කාබනික වගාව තුළින් අර නිෂ්පාදනය කරන ඵලදාව වෙළඳ පොළේදී වැඩි මිල ගණනකට විකිණෙන අවස්ථාත් අපි දකිනවා සහ ලෝකයේ තිබෙන ඉල්ලුමත් එක්ක ගත්තහමත් ලෝකේනොත් බොහෝ දෙනෙක් වැඩි මිලට උනත් ඔය කාබනික පොහොර පාවිච්චි කරලා වවපු ඒ අස්වැන්න ඵලදාව ලබා ගන්න කැමති. අපේ රටේ කොහොමද මේ කාබනික වගාවත් එක්කම මේ පොල් කර්මාන්තයේ සිද්ධ වෙන්නේ? පොල් ගැන කතා කරනකොට පහුගිය දවස්වල මේ විශේෂයෙන්ම බොහෝ දෙනෙක්ගේ ලොකු අවධානයක් යොමු වෙච්ච ක්ෂේත්‍රයක් පොල්වල මිල ගණන් තීරණය කරනකොට අපි දැක්ක අර වට ප්‍රමාණය බලලත් මිල ගණන් තීරණය කරනවා. ඒ කොහොම වුණත් පොල් හිඟයක් ඇති වෙලා තිබ්බා. පොල් තෙල්වල මිල වැඩි වශයෙන් ඉහළ යාමකුත් දක්නට තිබ්බා. මේ හැම දෙයකටම විසඳුම තමයි පොල් වගාව වැඩි දියුණු කරන එක, ව්‍යාප්ත කරන එක. ඒ සඳහා අපේ රටේ පිහිටුවල තියෙන විශේෂිතම ආයතනය තමයි පොල් වගා කිරීමේ මණ්ඩලය. අද දවසේ අපි 7 වෙනි පැය මැදිරියට එකතු කරගත්තා පොල් වගා කිරීමේ මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරීතුමිය KL මානිල් කුලරත්න මහත්මිය. සුබ දැසනක් ඔබතුමීට. ඒ වගේම අපිත් එක්ක එකතු වෙනවා පොල් වගා කිරීමේ මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීතුමන් ව්‍යාප්ති හා සංවර්ධන JMKB වික්‍රමසිංහ මහත්මයා ඔබතුමන්ටත් සුබ දැසනක්. අපේ වැවිලි අමාත්‍යාංශයේ වගේම පොල්, කිතුල්, තල් හා රබර් ඒ වගේම ඒ වගා ප්‍රවර්ධන සහ ආශ්‍රිත කර්මාන්ත භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින විශේෂිතම ආයතනයක් තමයි පොල් වගා කිරීමේ මණ්ඩලය. ඉතින් පොල් වගා කිරීමේ මණ්ඩලය පිළිබඳව සමහර විට ඔබ දැන් මේ වෙනකොටත් දැනුවත් ඇති පොල් වගා කිරීමේ මණ්ඩලයෙන් සිද්ධ කරන කාර්යභාරය පිළිබඳව. ආරම්භයක් විදිහට සාමාන්‍ය අධිකාරීතුමියගෙන් අහන්න කැමති KL මානෙල් කුලරත්න මහත්මිය අපිත් එක්ක ඉන්නේ. මේ පොල් වගා කිරීමේ මණ්ඩලයේ ඉතිහාසය කොහොමද පටන් ගන්නේ? පොල් වගා කිරීමේ මණ්ඩලය මොන හේතු මතද පොල් වගා කිරීමේ මණ්ඩලය ආරම්භ වෙන්නේ? ඉතිහාසයට ගියොත් එහෙම. ඇත්තටම දැන් පොල් ගහ කිව්වොත් අපි කප්රුක කියලා හඳුන්වන්නේ. අතීතයේ ඉඳලම අපේ සංස්කෘතියත් එක්ක ඊටාම තදින් බද්ධ වෙච්ච භෝගයක්. එතකොට දැන් මේ පොල් වගාවේදී පොල් ගහ ගැන කතා කරනකොට මෙහි අගය දාමේ ගත්තොත් පොල් බීජයකින් පැලයක් නිකුත් වෙලා ඒ පැලේ ලොකු වෙලා නැවත ගෙඩි ලබා දෙනකන් යන මේ කතන්දරය තුල අපේ ආයතන 3ක් පිහිටවල තියෙනවා. මේ ආයතන 3ම පිහිටවල තියෙන 1971 අංක 46 දන්න පොල් සංවර්ධන පනතේ. දැන් මේ පොල් සංවර්ධන පනත ගත්තොත් වෙනත් භෝගයකට වඩා විශේෂත්වයක් තියෙන. දැන් තේ ගත්තොත් තේ වගාවට ආයතන කීපයක් තියෙනවා. නමුත් පොල් වගා කිරීම මණ්ඩලය ගත්තොත් මුලම කොටස මේ අගේදාමේ මුලම කොටස නියෝජනය කරන්නේ පොල් පර්යේෂණ ආයතනේ. ඒගොල්ලෝ තමයි පර්යේෂණ කරලා හයිබ්‍රිඩ් හදලා මේ පර්යේෂණ ටික කරන්නේ. ඊළඟට අපිට බාර දෙනවා පොල් පැලයක් නිෂ්පාදනය කරලා පොල් ගෙඩිය කඩනකම් මෙන්න මේ කටයුතු ටික ඔබ කළ යුතුයි කියලා. ඊළඟට එතන ඉඳලා කර්මාන්ත පැත්තට යනකොට පොල් සංවර්ධන අධිකාරිය තමයි මේ වැඩසටහන දියත් කරන්නේ. හොඳයි. ඒ ආකාරයෙන් තමයි අර මූලික සැකස්ම ආයතන පිහිටවල තියෙන ආකාරය පිළිබඳව ඔබතුමී හැඳින්වීමක් කළේ. අර රටේ ජනතාව මේ විශේෂයෙන්ම මේ බොහෝ දෙනෙක්ට සිත සලසන ආයතනයක් විදිහට පොල් වගා කිරීමේ මණ්ඩලය අපිට හඳුන්වන්න පුළුවන්. දැන් පොල් වගාව ප්‍රචලිත කරන්න මේ බොහෝ ලොකු දැවැන්ත සේවාවක් ඉටු කරනවා. විශේෂයෙන්ම දැන් මේ රට පුරා සේවා මධ්‍යස්ථාන පිහිටවල තියෙනවා. මේ සේවා ස්ථාන පිළිබඳව කෙටි හැඳින්වීමක් කළොත් එහෙනම් මොකද ජනතාව ප්‍රවේශ වෙන්නේ සේවා මධ්‍යස්ථාන වලට? ඇත්තටම දැන් අපේ මේ ප්‍රධානතම කාර්යය තමයි ව්‍යාප්ති සේවය. මේ ව්‍යාප්ති සේවය රට පුරාම ව්‍යාප්ත කිරීම සඳහා අපේ ප්‍රාදේශීය කාර්යාලය 19ක් තියෙනවා. ඉදිරියේදී මේක 25ක් දක්වා වැඩි වෙනවා. හැම දිස්ත්‍රික්කයකටම එක කාර්යාලයක් විදිහට අපි හිතාගෙන ඉන්නවා මේක ව්‍යාප්ත කරන්න. දැන් පොල් ගත්තොත් එහෙම අර හැම දිස්ත්‍රික්කයකම වගා කරන්න පුළුවන්. ඔව් ඇත්තටම තියෙනවා. දැන් අපි පොඩි කාලේ ඉගෙන ගත්තේ පොල් ත්‍රිකෝණය. සාම්ප්‍රදායික පොල් ත්‍රිකෝණය ගැන වැඩිපුර ඉගෙන ගත්තේ. නමුත් මේ වෙනකොට සාම්ප්‍රදායික නොවන ප්‍රදේශවල මීට වඩා ලොකු ප්‍රබෝධයක් තියෙනවා. ඇත්තටම පොල් ත්‍රිකෝණයටත් වඩා ලොකු උනන්දුවකින් කටයුතු කරන විශේෂයෙන් අනුරාධපුර, මැදවච්චිය, යාපනයේ, මුලතිව් ඒ වගේ පළාත්වල දැඩි ඉල්ලුමක් තියෙනවා පොල් වගාවට. ඉතින් ඒ නිසා අපේ ව්‍යාප්ති සේවය මේ ප්‍රාදේශීය කාර්යාල 19 ඒත් එක්කම පොල් සංවර්ධන නිලධාරී මෙයා තමයි පුංචිම මට්ටමට මේ වැඩසටහන ගෙනියන්නේ, බිම් මට්ටමට යන්නේ. ඒකට පොල් සංවර්ධන නිලධාරී කාර්යාල 265ක්. මේ 265න් බහුතරයක්ම අපි පවත්වාගෙන යන්නේ ගොවිජන සේවා කේන්ද්‍ර ආශ්‍රිතව. ඒත් එක්කලම දැන් හුඟක් අය දන්නේ නැති දෙයක් තමයි අපේ පොල් තවාන් තියෙනවා 39ක්. මයිටා විද්‍යාගාර 10ක්. ඒත් එක්කම සංචාරක බංගලා 9ක්. තව ගත්තොත් අපේ දැන්
මොඩල් ගාඩන්ස් එහෙම නැත්නම් ආදර්ශ පොල් උයන් 12ක් අපිට තියෙනවා. ඉතින් මේ වගේ මේ විශාල වපසරියක අපි කටයුතු කරනවා මුළු ලංකාව පුරාම. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ පොල් තවාන් වල වැදගත්කම මොකද්ද? දැන් පොල් කියන්නේ සාමාන්‍යයෙන් ඕන තැනක ගහක් යට වැටුනොත් පැලවෙන මේ ශාකයක්. හැබැයි ඒ පොල් තවාන් පවත්වගෙන යන අර විශේෂිත ප්‍රභේද තියෙනවද මොන හරි ඔබතුමී සඳහන් කළ අර පර්යේෂණ ආයතන තියෙන කියලා වැඩි දියුණු කළ ඒ ශාක තියෙනවද කොහොමද? ඇයි මේ තවාන් පවත්වගෙන යන්නේ? හොඳ ප්‍රශ්නයක් ඒක. මොකද දැන් මේ සමහර අය අපිට බොහොම දෝෂාරෝපණය කරනවා මේ නිකන් වැටිලත් අපි පොල් පැල හදා ගන්නවා. ඇයි අපිට පොල් පැලයක් දෙන්නේ නැති කියලා. නමුත් මේක ටිකක් මීට වඩා සංකීර්ණයි. දැන් මේක විද්‍යාත්මක පැත්ත පොඩ්ඩක් මම විස්තර කරොත් ප්‍රධාන පොල් වර්ග තුනක් තියෙනවා. අපි ටිපිකා කියලා කියනවා මේ උසට යන පොල් ගස් වර්ගය. නානා කියලා අපි විද්‍යාත්මකව හඳුන්වනවා කුරු ප්‍රභේද. ඒ කියන්නේ කුන්දිරා වගේ දේවල්. ඊළඟට ඔරෙන්ටියාකා කියලා තියෙනවා මේ දෙකට අතරමැදි ප්‍රභේද. මෙන්න මේ ප්‍රභේද තුنين හොඳට ඉම්ප්‍රූව් කරලා එහෙම නැත්නම් වැඩි දියුණු කරලා හදපු හයිබ්‍රිඩ් වර්ග. එහෙම නැත්නම් දෙමුහුන් ප්‍රභේද තියෙනවා. හැබැයි ඉස්සෙල්ලම කියන්න මේ දෙමුහුන් ප්‍රභේද අපි නෙමෙයි හදන්නේ පොල් පර්යේෂණ ආයතනයේ. එතකොට පොල් පර්යේෂණ ආයතනයෙන් හදපු විශේෂිත දෙමුහුන් වර්ග තුනක් තියෙනවා. එකක් තමයි CRIC 65 කියන එක. ඊළඟට කප්සුවය සහ කප්රුවන. මෙන්න මේ වර්ග තුන තමයි අපේ රටේ දැනට අපිට තියෙන දෙමුහුන් ප්‍රභේද. සමාන දිගත්වමී මේ ඔය හැම ගහකින්ම පළදාව ලැබෙන්න යන්නේ එකම කාලයක්ද කොහොමද? ඉක්මනට ගන්න පුළුවන් ඒවා තියෙනවද? ඔව් දෙමුහුන් ප්‍රභේද වල විශේෂත්වය ඒකයි. සාමාන්‍යයෙන් අවුරුදු 3ක් විතර යනකොට මේ ගහ පීදෙනවා. නමුත් අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ අපේ සාම්ප්‍රදායික ප්‍රභේද. ඒ උස යන ප්‍රභේදවල අවුරුදු 5ක් විතර යනවා ගෙඩියක් හැදෙන්න. දෙමුහුන් ප්‍රභේද අපි සකස් කරගෙන තියෙන්නේ උස සහ මිටි කලවම් කරලා. ඒකට ඇත්තටම මේ ගහට නගින්නේම හරි පහසුයි. බොහොම පොඩි කාලේදී ගෙඩි හැදෙනවා. ඒත් එක්කම ගෙඩි වැඩි ප්‍රමාණයක් හැදෙනවා. ඉතා ඉක්මනින් පීදෙනවා. හොඳයි අපිට මොහොතක් දෙන්න. අපි වෙලා බලලා ඉමු. හොඳයි අපි නැවතත් එකතු වෙන 7 වෙනි පැය සමගින් පොල් වගා කිරීමේ මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරීතුමිය KL මානෙල් කුලරත්න මහත්මිය අපිත් එක්ක එකතු වෙනවා. ඔබතුමිය සඳහන් කළා මේ පොල් පළදාව ලැබෙන ආකාරය පිළිබඳ දෙමුහුන් ප්‍රභේදවල ඉක්මනටම ගන්න පුළුවන්. අර සාමාන්‍ය ප්‍රභේදයේ කාලය යනවා වැඩි. හැබැයි අස්වැන්න වෙනසක් තියෙනවද? ඔය දෙමුහුන් ප්‍රභේදවල අස්වැන්න වැඩිද? දෙමුහුන් ප්‍රභේදවල ඇත්තටම අස්වැන්න වැඩි කරගන්නට පුළුවනි. දැන් මම මේත් එක්කලම පොඩි දෙයක් මතක් කරන්නම්. දැන් ඔබ දන්නවා පොල් ගෙඩියක් බිඳපුවම වතුර තියෙනවා. ඒකට කුරුම්බ ගෙඩියක් බින්දොත් ඊට වැඩිය වතුර තියෙනවා. සාමාන්‍ය වීදුරු දෙකක් විතර තියෙනවා. ඒකට නිකන් අපි හිතුවොත් එහෙම මේ පොල් ගෙඩි 50ක් විතර තියෙන පොල් ඉත්තක් තියෙනවා නම් ඒකේ වතුර කොච්චරක් ඇද්ද? වතුර ගොඩක් තියෙනවා. දැන් මේ ගහ සාමාන්‍ය වෙන ගහකට වැඩිය වතුර හුඟක් පරිභෝජනය කරනවා. එතකොට මේ ගහට හොඳට වතුර දෙන පමණට තමයි ගෙඩි වැඩිපුර හැදෙන්නේ. එතකොට මේ විශේෂයෙන් දෙමුහුන් ප්‍රභේද. දෙමුහුන් ප්‍රභේදයේ පැලයක් ඔබ සතුව තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේකට ඉතාම හොඳට ජල සම්පාදනය කරන්නටම ඕන. එහෙම නැත්නම් පළදාව අපි හිතන තරම් ලැබෙන්නේ නැහැ. අර දැන් ඔබතුමිය කියන කාරණෙත් එක්ක බොහෝ දෙනෙක්ට හිතන දෙයක් තමයි මේ නිකන් අපේ වත්තේ පොල් පැල තියෙනවා අපි වතුර දාන්නේ නැහැ නේ. එහෙම ජල සම්පාදනයක් කරන්නේ නැහැ නේ කියලා මොකක් හරි ප්‍රමිතියක් තියෙනවද මේ සාමාන්‍ය දවසකට මෙච්චර ප්‍රමාණයක් දාන්න ඕනේ සහ ඒ වගේ මොනවා හරි නියමයක් තියෙනවද? එහෙමටම නියමයක් කියලා කියන්න අමාරුයි. මොකද දැන් ඒක ප්‍රදේශයත් එක්කත් වෙනස් වෙනවා. මොකද වාෂ්පීකරණය වැඩි වෙන පළාත්වල අපි වැඩියෙන් වතුර යොදන්නට ඕන. හැබැයි තෙත් කලාපයේදී අපිට මෙච්චර වතුර යොදන්නට සිද්ධ වෙන්නේ නැහැ. ඒත් එකම ගෙවත්තක තියෙන පොල් පැලයකට අමුතුවෙන් වතුර දැම්මේ නැතුව වුණත් ඔබේ කුස්සිය පාවිච්චි කරන වතුර ටික ඒ පැත්තට යොමු කරා නම් ඒ හොඳටම ඇති. නමුත් වාණිජ වගාවේදී මේක අපි ටිකක් සැලකිලිමත් වෙන්න ඕන. ඒක වැඩි අස්වැන්නක් ගන්න නම් ක්‍රමවත් නිතර ලබා දෙන ජල සම්පාදනයක් අවශ්‍යයි. හොඳයි. මේ අවුරුද්ද බොහොම විශේෂයි. දැන් පොල් වගාව පිළිබඳව නැවතත් කතා බහ කරන කාල සීමාවක් බවට 2021 අවුරුද්ද පත් වෙලා තිනවා. ඒකට හේතුව තමයි අපි දැක්ක පොල් තෙල් වල මිල සෑහෙන්න වැඩි වෙලා තිනවා. පොල් වල මිල ඊට කලින් වැඩි වෙලා තිනවා. අපි දැක්ක මේ හැමදේම අර දාමයක් වගේ චක්‍රයක් වගේ සිද්ධ වෙන දෙයක්. මේ අවුරුද්දේ පොල් වගා කරන ඒ වගාකරුවන් වෙනුවෙන් මොන හරි සහන ලබා දෙන කටයුතු කළා තියෙනවද? දැන් ජනතාව බලාපොරොත්තු වෙන්නේ සහන. පොල් පැල අපි දැක්ක පහුගිය කාලේ පුරාට පොල් පැල පවා නොමිලේ ලබා දුන්නා. පොල් වලට අවශ්‍ය පොහොර සහන ආධාරත් ලබා දුන්නා. මොනවා හරි විශේෂ සහන ලබා දීලා තියෙනවද මේ අවුරුද්දේ පොල් වගා කරන ඒ අපේ වගාකරුවන්ට? පිටම කිව්වොත් එහෙම අපි සහනාධාර දෙන්නේ නැත්තේ මොනවටද කියලා හොන වඩා හොඳ. මොකද ඒ තරමට සහනාධාර අපි සතුව තියෙනවා. දැන් අර ඉස්සෙල්ලා මම කිව්වා වගේ අපේ ප්‍රධාන ක්‍රියාකාරකම් වලින් එකක් තමයි ව්‍යාප්ති සේවය, අනිත් එක තමයි යෙදවුම් ලබා දීම. ඒකට යෙදවුම් කියලා ගත්තොත් පොහොර, ජලය, වනසත්ව ආරක්ෂා, වනසතුන්ගෙන් වෙන හානි ආරක්ෂාව ඔය වගේ හුඟක් දේවල්. ඊළඟට මේ කෘමි හානි ගොඩක් තියෙනවා, විලෝපික හානි තියෙනවා. මේ හැම දෙයක්ම සමනය කරගන්නට අවශ්‍ය කරන සහනාධාර අපි සතුව තියෙනවා. විශේෂයෙන්ම පොල් පැලයක් ගත්තොත් අපි රුපියල් 100ක සහනාධාරයක් සහිතව තමයි
අපි ජනතාවට ලබා දෙන්නේ. අපිට වැය වෙන මුදලින් රුපියල් 100ක් අඩු කරලා අපි ජනතාවට දෙනවා. එහෙම ගත්තොත් සාමාන්‍යයෙන් අර පොලි බෑග් පැල එහෙම නැත්නම් බඳුන් ගත පැලයක් ඔබට රුපියල් 200කට ගන්න පුළුවන්. නමුත් අපි රුපියල් 300ක් තමයි ඒකේ මිල. ඊළඟට බිම් පැලයක් රුපියල් 125කට අපි ලබා දෙනවා. ඒත් එක්කලම දැන් මේ පැලේ ගෙනහිල්ලා තමුන් හිටව ගත්තට පස්සේ මේ වගාව ඉතා හොඳින් නඩත්තු කරගෙන යනවා නම් පැලේ හොඳින් නඩත්තු කරනවා නම් අවුරුදු 3ක් තුල අපි රුපියල් 50 බැගින් තවත් 150ක් ඔබට ලබා දෙනවා. එහෙම ගියාම ඇත්තටම මේකට වියදමක් නැති තරම්. ඊළඟට වන සතුන්ගෙන් ආරක්ෂා කරගන්න පැලයකට රුපියල් 200 බැගින් අපි සහනාධාර ලබා දෙනවා. දැන් මේ 200 ගැන කියනකොට සමහර විට ඔබට එක පැලයක් දෙකක් තියෙනවා නම් මේකට බැරල් භාගයක් දාලා හරි ටයර් දාලා හරි එහෙම ආරක්ෂා කරගන්න මේ මුදල වැය කරන්න පුළුවන්. එහෙම නැතුව ඔබ හිතනවා නම් මට අක්කර දෙකක් තියෙනවා. මේ අක්කර දෙකට වටේට මට විදුලි වැටක් ගහ ගන්න ඕනේ කියලා මේ 200 ඒ පැල ප්‍රමාණයෙන් වැඩි කරපුවාම එන මුදල් ප්‍රමාණය ඔබට අපි සහනාධාරයක් විදිහට ලබා දෙනවා. ඒත් එක්කම දැන් කෘමි හානි සහ පලිබෝධ හානි ගත්තොත් ඔබ සාමාන්‍යයෙන් දන්න දේවල් තමයි කළු කුරුමිනියා, රතු කුරුමිනියා, මයිටාව ඒ වගේ දැන් අලුතෙන් ඇවිත් තියෙනවා මේ දලඹු වදුරක්. මේ වගේ හැම දෙයකටම අපි සහනාධාර සහන ලබා දෙනවා. විශේෂයෙන් මේ විලෝපික මයිටා පැකට් අපිට රුපියල් 45ක් වැය වෙනවා නිෂ්පාදනය කරන්න. හැබැයි අපි පුද්ගලයන්ට ලබා දෙන්නේ රුපියල් 25කට. ඊළඟට මේ වයල්ස් එහෙම නැත්නම් අර කෘමි පෙරමෝන උගුල් කියලා අපි කියන ඒවා රතු කුරුමිනියට, කළු කිරුමිනියට අපි නොමිලේ ලබා දෙන්නේ. ඉතින් මේ වගේ සහන රාශියක් අපි ලබා දෙනවා. ඊළඟට ලබා දෙන විශේෂිතම සහන දෙක මම කියන්නට කැමති සහන ආධාර දෙක. එකක් තමයි පහුගිය කාලේ අපි බොහොම මහන්සි වෙලා මේ අවසරය ලබාගත්තේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවෙන් පුරන් කුඹුරු. තමුන්ට කුඹුරක් තියෙනවා නම් වසර 10කින්වත් අස්වද්දලා නැති, අස්වද්දන්න අවශ්‍ය කරන වාරි පහසුකම් නැති මේ වගාව තවදුරටත් කුඹුරු වගාවට එහෙම නැත්නම් වී වගාවට යොදන්නටම බැරි. මෙන්න මේවා අපි වර්ගීකරණයක් කරලා තියෙනවා. අපි නෙවෙයි අතන ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ B සහ C කියලා. මේ B සහ C ශ්‍රේණි වල තියෙන කුඹුරු වලට සෝජාන් ක්‍රමයට එහෙම නැත්නම් ඇලිවැටි ක්‍රමයට පොල් වගා කරන්න අපි ලබා දෙනවා සහන ආධාර. දැන් ඇත්තටම අපි මුලදී හිතුවේ මේකට රුපියල් 80000ක අක්කරයට 80000ක වගා සහන ආධාරයක් දෙමු කියලා. නමුත් දැන් මේ තියෙන උනන්දුවත් එක්ක අපිට පේනවා ඊට වඩා වැඩි ප්‍රමාණයක් අපිට දෙන්නට පුළුවනි. අපි මේක ලක්ෂ 1.5ක් දක්වා වැඩි කරලා තියෙනවා මේ වෙනකොට. කාරණාව ගැන මේ විශේෂයෙන් දැනුවත් කරනකොටත් අපිට පොදුවේ නැගිච්ච ප්‍රශ්නයක් තමයි මේ කුඹුරක නැත්තම් ලියද්දක නැත්තම් වී වගා කරපු මේ මඩ සහිත බිමක පොල් පැල වගා කරන්න පුළුවන්ද? ගහේ බරත් එක්ක සමහර විට ගහට හානියක් වෙන්න පුළුවන් ද අනාගතයේදී මේ වගේ ගැටලු ජනතාවට තියෙනවා. දැන් කොච්චර වගා කරන්න කිව්වත් සමහර විට උනන්දු අඩු වෙන්න පුළුවන් මේ වගේ දේවල් හින්දා වගා නොකරන්න. එහෙම මොන හරි ප්‍රමිතියක් තියනවාද ඔබතුමියලා පරිශන කළා ඒ පිළිබඳව දැනුවත් වෙලා දෙන්නේ මොකද්ද තත්ත්වය? වවන්න පුළුවන්ද මේ මඩ ඉඩමක? ඇත්තටම වවන්න පුළුවන්. දැන් මම මීට කලින් ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ වැඩ කටයුතු කරපු නිසා, රාජකාරී කරපු නිසා දන්නවා මේ කෝස්ටල් ඒරියා එක එහෙම නැත්නම් අර මුහුද ආශ්‍රිතව තියෙන ගාල්ල, මාතර, හම්බන්තොට ඔය බෙල්ට් එකේ තියෙන්නේ පොඩි ලවණ ගතියකුත් මිශ්‍ර වෙච්ච වතුරෙන් යට වෙච්ච භූමි. මේක පුත්තලම දක්වාම බෙල්ට් එකේ එනවා. එතකොට මෙන්න මේවට තමයි අතරම ඔය ඇලි වැටි ක්‍රමය අපිට අවශ්‍ය වෙන්නේ. ඇලි වැටි ක්‍රමයේදී ඒ අවශ්‍ය කරන තාක්ෂණික සහාය අපි ලබා දෙනවා. ඒකේ කිසි ගැටලුවක් නැහැ. ඒත් එක්කම අපිත් එක්ක එකතු වෙලා ඉන්න ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඒත් එක්කලා වාරි මාර්ග දෙපාර්තමේන්තුව. මේ හැම කෙනෙකුගෙම ඒ තියෙන පස් සාම්පලයක් අරගෙන පරීක්ෂා කරලා ඒ පසේ තියෙන වයනය එහෙම නැත්නම් මැටි ගතිය කොච්චරද, වැලි ගතිය කොච්චරද ඒවා අනුව මේ වැටිය සකස් කිරීමට අවශ්‍ය උපදෙස් අපි ලබා දෙනවා. එතකොට ඒකට සහනාධාරයක් ලබා දෙන නිසා අර ඔබ කියපු ගැටලුව කිසිම ගැටලුවක් එන්නේ නැතුව මේක බොහොම හොඳ මට්ටමින් හදාගන්නට අවශ්‍ය කරන ඒ පහසුකම අපිට සලසලා දෙන්න පුළුවන්. ඔය අතර අපිත් එක්ක පොල් වගා කිරීමේ මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරිතුමන් ව්‍යාප්ති සහ සංවර්ධන JNKB වික්‍රමසිංහ මහත්මයා. වික්‍රමසිංහ මහත්මයා මේ දැන් මෙතුමිය සඳහන් කළා පොල් වගාව වැඩි දියුණු කරන්න කොයි ආකාරයේ දේවල්ද ජනතාවට ලබා දීලා තියෙන සහන පිළිබඳව. දැන් ඔබතුමන් ව්‍යාප්ති සහ පුහුණු සංවර්ධන සේවාබහරව කටයුතු කරන්නේ. අපි දකිනවා මේ කප්රුක ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා. කොහොමද මේ කටයුතු සිද්ධ වෙන්නේ? දැන් මෙතුමිය සඳහන් කරපු ඒ සහනාධාර ලබා දෙන අතරදී ණය ලබා දෙන්නත් කටයුතු කරනවා. ඔව් ඇත්තටම මේ ණය යෝජනා ක්‍රමෙත් ඒකත් සහනාධාර ක්‍රමවේදයක්. ඒ කියන්නේ අපේ සහනාධාර වර්ග දෙකක් වෙන එකක් තමයි මුදලින් දෙන සහනාධාර සහ අපි ආපහු නැවත ආය නොකරන එක. ඊළඟ ආධාර ක්‍රමය තමයි අපි ණය සහනාධාර ක්‍රමය. එතකොට මේකේ විශේෂත්වයක් වෙන්නේ අපි රජයේ බැංකු දෙකක් තුනක් ලංකා බැංකුව එතකොට මහජන බැංකුව ආදී ජන ලංකාවේ රාජ්‍ය බැංකුත් එක්කත් ඒ වගේම
පෞද්ගලික බැංකුත් එක්කත් අපි මේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරනවා. මෙහිදී වැදගත්ම දේ තියෙන්නේ අපි බැංකුවකට ණයක් යන අපේ ගොවියට අපි ව්‍යාපෘති වාර්තාවක් අපි හදලා දෙනවා. ඒතර ව්‍යාපෘති සේවයේ එක අංගයක් තමයි අපි විසින්ම ඒ ව්‍යාපෘති වාර්තාව හදලා දෙනවා ගොවියට. අර බොහෝ දෙනෙක්ට අපහසු වැඩක්. ඒ කියන්නේ උගක් අයට ප්‍රොජෙක්ට් රිපෝට් එකක් හදාගන්න කියපන් බැංකුවකින් මොන හරි විශේෂ මේ ව්‍යාපෘතියක් හදන්න කියපන් අපේ සාමාන්‍ය කර්මාන්තකරුවෝ වගාකරුවෝ අසරණ වෙනවා. නමුත් අපි ඒක නොමිලේ හදලා දෙනවා. ඊට පස්සේ මේ අයට මේ ණය ක්‍රමයේ යෝජනා ක්‍රමයේ යටතේ පළවෙනි අවුරුද්දේ මොනවාද ග්‍රේස් පීරියඩ් එකක් දෙනවා. සහන කාලයක් දෙනවා. ඒ සහන කාලය තුල එයාට පොලිය විතරයි ගෙවන්න ඕනි බැංකුවට. ඒ සහන කාලයේ අවසාන වෙනකොට වර්ෂයේ අවසාන වෙනකොට මේ පොලි ප්‍රමාණය සම්පූර්ණයෙන්ම අපි ගෙවනවා ගොවියට. පොලි සහනයක් විදිහට. ඒ පොලි සහනය ගන්න නම් අපි කියන විද්‍යානුකූල ව්‍යාපෘති වාර්තාවට අනුව එම වගාකරුවා ඒ වැඩ කටයුතු ටික නිමා කරලා තියෙනවා. ඔබතුමාලගේ නිලධාරීන් අධීක්ෂණය කරනවා අද සහයෝගය දෙනවද? එතකොට මේකෙදි විශේෂයෙන්ම මගේ අංශ කාර්යභාරය තමයි ව්‍යාප්ති සේවය. ව්‍යාප්ති සේවය කියන්නේ අපි ආයතන ගත්තොත් එහෙම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තමයි ඉදිරියෙන්ම ඉන්නේ. දෙවෙනුවට ලංකාවේ ආයතන වලින් ව්‍යාප්ති සේවයේ ලංකාව පුරාම තියෙන ව්‍යාප්ති සේවයක් තියෙන පොල් වගා කිරීමවල. අපිට ප්‍රාදේශීය කාර්යාල 19ක් ඉන්නවා. අපේ කළමනාකාර 19 දෙනෙක් ඉන්නවා. ඒක මෙතුමිය කිව්වා 25 දක්වා වැඩි කරනවා කියලා. ඊට පස්සේ අපේ ප්‍රාදේශීය මට්ටමේ ඒ කියන්නේ ගොවිජන කේන්ද්‍ර මට්ටමේ 265 දෙනෙක් ඉන්නවා. 300ක අපිට අලුතෙන් බඳවාගෙන තව වැඩි කරලා තියෙනවා. ඒ නිලධාරීත් අපි ඉදිරියේදී බඳවාගෙන යනවා. ඊට අමතරව අපේ තව නිලධාරී කණ්ඩායමක් ඉන්නවා. රජයේ උපාධිධාරීන් කණ්ඩායමක් අපි ගාව වෙන 200 ගණන්. ඒ සියලු දෙනා එකතු වෙලා මේ අයට අපි උපදෙස් දෙනවා. මේ උපදෙස් අනුව තමයි ඇත්තටම මේක වාණිජ්‍ය කෘෂිකර්මයට තමයි අපි මේ ණය යෝජනා ක්‍රමය භාවිතා කරන්නේ මේ බැංකුත් එක්ක ක්‍රියාත්මක කරන. ඊට අමතරව අපි පොඩි ගොවියට කියන ණය යෝජනා ක්‍රමෙත් මම පසුව කතා කරන්න. මේකේ ඉතින් අපිට ඊටාම වැදගත් අලුතෙන් මේ අවුරුද්දේ අපි හඳුන්වලා දුන්නා දැන් ලොකුම ප්‍රශ්නයක් තමයි මේක මේ ලොකු විඩං හිමියන්ට ආරක්ෂාව සොර සතුරු. අපේ සභාපතිතුමා හැම වෙලෙම කියනවා මේ එතුමාට කතා කරනවා වගාකරු මේ මොකද්ද මේ අපි කරන්නේ මේ සොර සතුරු. ඒකට අපි විශේෂ ණය යෝජනා ක්‍රමයේ සැරේ හඳුන්වලා දුන්නා වැටවල් සඳහා. ඒ වැටවල් ඒක මිලියන 4 දක්වා අපි ණය දෙනවා. ඒකේ මම කියවනේ පළවෙනි අවුරුද්ද විතරයි අනිත් සාමාන්‍ය වැඩසටහන් වලට පොලිස් සහනේ දෙන්නේ කියලා. මේකේ අවුරුදු 3ක්ම අපි සම්පූර්ණයෙන්ම පොලිය ගෙවනවා. පොලිය වෙන්නේ 108යි. ඒකෙනුත් අපි 100%ක් අපි දෙනවා. එතකොට සමහර විට මේකේ සඵල පොලි අන්තිම ඉෆෙක්ටිව් රේට් එක වෙන්න පුළුවන් 102ක් වගේ. එහෙම මම හිතන්නේ පොලි දෙන බැංකු ක්‍රමවේදයක් මම හිතන්නේ ලංකාවේ නැතුව ඇති. පැහැදිලි. අර ඔබතුමන් කියන කාරණා බොහොම වටිනවා. මොකද අපි පුත්තලම හලාවත ඔය පැත්තේ යනකොට දැවැන්ත පොල් ඉඩම් තියෙන්නේ. මේ දේවල් අර දැන් අයිතිකාරයට බාරකරුවට ගිහිල්ලා බලන්නවත් බැරි ප්‍රමාණයක් තියෙනවා සමහර වෙලාවට. ඒ වෙලාවේදී ඔය සොර සතුරු උදුරු ඇති වෙනවා. දැන් ඔය විදුලි වැටවල්ද ඇති කරන්නේ කොහොමද? විදුලි වැට සහ විශේෂිත වූ මේ වැටවල් වලට අපි සහන ආධාර දෙනවා. විදුලි වැටවල් වලටත් දෙනවා. ඒක අර මෙතුමිය කතා කරේ ආරක්ෂක කරන කෙන විදුලි වැටවල් තියෙනවා. ඒ වගේම අලි වැටවල් වගේ ඒවටත් අපිට අර ණය යෝජනා ක්‍රමය යටතේ අපිට ලබා දෙන්න පුළුවන්. ඒ වගේම මේ අපි දෙනවා මොනවාද ඉරිගේෂන් වලට ජල සම්පාදනය සඳහා ඒත් ওই විදිහටම අලුතෙන් මේ සැරේ අපි අඳුන්වලා දුන්නා. ඒකෙත් අපි අවුරුදු 3ක්ම පොලිය 100%ක් අපි ගොවියට ලබා දෙනවා. මොකද පසේ තෙතමනේ ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය කරන ණය යෝජනා ක්‍රමය. ඒ වගේම යන්ත්‍ර සූත්‍ර සඳහාත් මම කියන්නේ සාමාන්‍ය අපේ තියෙනවා වගාවට ණය වර්ග මම හිතන්නේ හුඟක් අය දන්නවා මේක වගා පොල්වගරු. ඊට අමතරව විශේෂයෙන්ම අපි ණය යෝජනා ක්‍රම 3ක් මේ අවුරුද්දේ අඳුන්ලා දුන්නා. මොනවාද වැටවල් සඳහාත් මොනවාද වාරි මාර්ග සඳහා ජල සම්පාදනය සඳහාත් සහ යන්ත්‍ර සූත්‍ර. ඒ කියන්නේ දැන් අපේ රටේ මොනවාද ප්‍රධානම කාරණාවක් තමයි මේ මොනවාද මේ පුහුණු ශ්‍රමිකයන් නැතිකම. ඒ පුහුණු ශ්‍රමිකයන් නැති හේතුව නිසා අපි යන්ත්‍ර සූත්‍ර වලටත් අපි අය ආකාරයට මිලියන 4 දක්වාම අපි ණය ලබා දෙනවා. හොඳයි. වික්‍රමසිංහ මහත්මයා මේ පොඩි අතුරු ප්‍රශ්නයක් දැන් ඉස්සර අපි දැක්කේ අර පොල් ගස් වලට නැගලා මේ පොල් කඩන පිරිස් දැන් ගහකට නගින්න ගියාම සාමාන්‍ය රුපියල් 200ක් 300ක් විතර ගන්නවා. ගහකට නගින්න ගියාම දැන් මේකත් කර්මාන්තයේ තියෙන ලොකු ගැටලුවක්. අර ඔබතුමන් යන්ත්‍ර සූත්‍ර ගැන කතා කරපු ඉන්න මොනවා හරි අලුත් ක්‍රම වේද තියෙනවද මේ පොල් කඩන වැඩේට? ඔව් අපි මේ විශේෂ ව්‍යාපෘතියක් අපි පටන් ගත්තා අවුරුදු 3කට ඉස්සෙල්ලා මොනවාද ස්කිල් ලේබර්
අවශ්‍ය කරනවා කියලා. ඒ කියන්නේ පොල් වගාවට. ඒ කියන්නේ අපි දැන් ශ්‍රමිකයන් අතෑරලා වගාවේ. ඊට පස්සේ මේ පුහුණු ශ්‍රමිකයන් සඳහා අපි උපකරණ ලබා දුන්නා. ඒකෙදි එකක් තමයි දැන් සාමාන්‍ය ඉන්දියාවේ හැම මේ තියෙනවා මේ පොල් ගස් නගින්න යන්ත්‍ර. ඒක හිටගෙන නගින ක්‍රමයක් තියෙනවා ඉඳගෙන නගින. ඒවා දැන් අපි අර ශ්‍රම බලකායට පුහුණු කරලා ඒ අය ගමේ ඒ යන්ත්‍ර සූත්‍ර දැන් කරගෙන යනවා. සාමාන්‍ය හැබැයි මම දකින විදිහට මේ ලොකු වතු වලට ඒක ගැලපෙන්නේ නැහැ. ප්‍රධාන වශයෙන්ම අපි ගෙවතු වගාව වගේ තැනකට ඒක ගැලපෙනවා. ඒක අපි ඒක මේ අපේ මේ පොල් සංවර නිලධාරියා හරහා මේක මේ අපි ජනතාවට කියලා දෙනවා මේ යන්ත්‍රය කොහොමද මේකේ මිල මම හිතන රුපියල් 25000 15000ක් වගේ එන්නේ. ඒක ගෙවතු වගාව සඳහා සහ අපි අර පුහුණු කරපු ශ්‍රමිකයන්ට අපි දීලා තියෙනවා මේ යන්ත්‍රයෙන් කොහොමද ගස් නගින්නේ කියලා. හොඳයි. ඔය අතර ව්‍යාප්තියේදී අර මේ රෝග සහ පලිබෝධ මර්ධනයත් බොහොම වැදගත්. දැන් මෙතුමිය සඳහන් කළා වගේම කෘමියෝ දුරු තියෙන පොල් කුරුමිනියා බොහෝ දෙනෙක් දන්න මේ සතෙක්. මේ දැන් මේ වගේ රෝග සහ පලිබෝධ මර්ධනය කරන්න මොනවා හරි වැඩසටහන් තියෙනවද ඔබතුමන්ලගේ? ඒක කාලීන හොඳ ප්‍රශ්නයක් ඔබතුමා ඇහුවේ. අපි දැන් රටේ දැන් රජයේ විසින් දැන් මේ කෘමිනාශක තහනම් කරන කාලයක් ඇවිල්ලා තියෙනවා. නමුත් අපි පොල් වගා කිරීම මණ්ඩලයේ සහ පොල් පරීක්ෂණායතන අපි උඟක් ඉදිරියට ගිහිල්ලා තියෙනවා. එකක් තමයි මයිට් අවුදර. ඔයගොල්ලෝ දන්න 130කින් අපේ මේ පොල් අස්වැන්න අඩු වෙලා තියෙනවා. ලැබෙන අස්වැන්නේ මයිට. හැබැයි අපි ඒ සඳහා අපි විලෝපික මයිට් එක හඳුන්වලා තියෙනවා. මයිට් කෙනෙක් හඳුන්වලා දීලා තියෙනවා. අපිට තියෙනවා ලැබ්ස් 10ක්. ඒ ස්වභාවික ක්‍රමයක් නේද? ස්වභාවිකව. ඒ කියන්නේ බයොලොජිකල් කන්ට්‍රෝල් ක්‍රමයක්. ඒකී අපි ඒ නිෂ්පාදනය කළා මේ අපේ සාමාන්‍ය අධිකාරීතුමා කිව්වේ අර පැකට් එකක් රුපියල් 45ක් වියදම් යන විලෝපික මයිට් පැකට් එකක් අපි රුපියල් 25ට දෙනවා. එතනත් ඕනනම් හැම මෙන්නද ප්‍රදේශයකම ඒක ජාලගත කරලා තියෙනවා. ඒ වගේම අපි ඒවා ගබඩා පහසුකම් ඇති කරගන්නවා. ඒ අපි මයිට අමරද. ඒ වගේම තමයි රතු කුරුමිනි. රතු කුරුමිනියකට අපිට මොනකොට පොස් වගේ සැර බෙහෙත් වගේ යොදා ගන්න. නමුත් අපි ඒ වෙනුවට අපි පාලනය කිරීම සඳහා මොනවාද මේ පෙරමෝන උගුල් හදලා තියෙනවා. ඒ පෙරමෝන අපි නිෂ්පාදනය කරනවා අපේ ලුණු විල අවශ්‍ය කරන ප්‍රමාණය. අපිමයි නිෂ්පාදනය කරන්නේ. ඒවා බෙදා හරිනවා පෙරමෝන. හොඳයි. අපිට මොහොතක් දෙන්න අපි තවදුරටත් ඒ ගැන කතා කරමු. බොහොම පුළුල් ක්ෂේත්‍රයක් කොහොමද මේ පලිබෝධ මර්ධනය කරන්න කියන කාරණාව පිළිබඳව. ඊට කලින් අපි විරාමයක් ලබා ගමු. ඔබ නැවතත් එකතු වෙන්නේ 7 වෙනි පැය සමගින් අපි කතා කරමින් ඉන්නේ පොල් වගාව පිළිබඳව, පොල් කර්මාන්තය පිළිබඳව, වැවිලි, පොල් කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධන හා ආශ්‍රිත කර්මාන්ත භාණ්ඩ නිෂ්පාදන හා අපේනන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශයට අතේ පවතින ආයතනයක් තමයි පොල් වගා කිරීමේ මණ්ඩලය කියන්නේ. අද දවසේ 7 වෙනි පැය මැදිරියේ ඉන්නේ පොල් වගා කිරීමේ මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරීතුමිය KL මානෙල් කුලරත්න මහත්මිය, ඒ වගේම නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීතුමන් ව්‍යාප්ති හා සංවර්ධන JN KB වික්‍රමසිංහ මහත්මයා. වික්‍රමසිංහ මහත්මයා විරාමයට යන කලින් අපි පලිබෝධ මර්ධනය ගැන කතා කළා. මේ දැන් ජනතාවට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි අර මේ දේවල් පාලනය කරන්න අර රසායනික දේවල් අවශ්‍යමද කියන කාරණා පිළිබඳව. ස්වභාවික දේවල් වලින් ඔය පලිබෝධ මර්ධනය කරන්න ක්‍රමහානිය කරගන්න පුළුවන්. බුදුමන් අර විරාමයට යන කලින් කිව්වා එහෙම ක්‍රම තියෙනවායි කියලා. ඔව් ඇත්තටම අපි හුඟක් අය අපි ගාවට ගෝවියෝ එන්නේ මොකද්ද මහත්තයා මේ රසායනික මොන කුමිනාශකේ මොකද්ද කියලා අහගෙන තමයි අපි ගාවට එන්නේ. නමුත් අපට බොහෝ දේවල් අපිට පුළුවන් පාලනය කරගන්න කුමිනාශකෙන් තොරව. අපි උදාහරණයක් තමයි මේ ප්‍රධානම ගැටලුවක් තමයි කළු කුරුමිනියා එනවා පොල් පැලේට. අපි පැලෙන් පටන් ගමු. පැලේට එන හානිය තමයි ප්‍රධානම හානි පලිබෝධ දෙන කළු කුරුමිනිය. හැබැයි මේ කළු කුරුමිනිය අපිට මර්ධනය කරනකොට අර කුකුල් දැලක් ගහලා වට කරගන්න. එතකොට මේ සතාගේ හැසිරීම තමයි යාට උඩ ඉඳලා පල්ලෙහාට එන්න බෑ. මේ සමාන්තරව ගහදියා බලාගෙන තමයි එන්නේ. එතකොට කුකුල් දැලේ පැටිලා යාට ආපහු හානි කරන්න බෑ. ඒ කළු කුරුමිනියා කියන සතා මර්ධනය කරන පැලේට. ඊළඟට අවුරුදු 5-15 තන කඳ බේරුණාට පස්සේ රතු කුරුමිනියා යන්නේ. ඉතින් රතු කුරුමිනියා කරන්නේ ඇවිල්ලා සතා නෙවෙයි හානි කරන්නේ. එයා ඇවිල්ලා අර මොනත් කිරි බහින තැන්වල, තුවාල වෙච්ච තැන්වල, ඉස්ම බහින තැන්වල බිත්තර දානවා. අපිට ඒකට කරන්න පුළුවන් හොඳට කළු තෙල් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඒ සත්තු ඇවිල්ලා බිත්තර දාන්නේ නැහැ, කළු තෙල් තියනවා. ඉතින් අපිට ඒ වගේ ගහදියා මේ ආරක්ෂා කරගන්න පුළුවන්. අපි ගහදියා ඇත්තටම කියනවනම් මේ වගාවක් සඳහා වැඩි මුදලක් වියදම් වෙන්නේ නැහැ. මුදලක් වියදම් වෙන්නේ නැහැ. ගහට අපි හැම වෙලෙම කියන්නේ ගහට කතා කරන්න ඕන. ගහට කතා කරනවා කියන්නේ ගහ අත ගන්න ඕන. එතකොට අපි වගාවක් කරනවා නම් ගෙවත්තේ ඕන තැනක අවශ්‍ය දේ තමයි ජලයයි
හිරු එළියයි හොඳට හිරු එළිය දීලා ගහ කතා කරනවා. ඒකට කියන්නේ අද්ගුණය කියලා කියන ග්‍රීන් තම්බ් ඉෆෙක්ට් කියලා ඉංග්‍රීසියෙන් කියනවා. අපි ගහ අත ගන්නවා කියන කතා කරනවා කියන ගහට සලකනවා. ඒතර අපි ගිහිල්ලා උදේ බලන්න ඕනේ මේක තුවාල වෙලා තියෙනවද සතෙක් කරනවද මොන හරි කාවිලා ඒ තැන් වල අපිට කළු තෙල් ගන්න පුළුවන්. අර ඔබතුමන් කියන කාරණා බොහොම වටිනවා. අපි ඔය චීනය, ජපානය වගේ පෙරදිග රටවල දකිනවා මේ ගහත් එක්ක කතා කරන්න කියන කාරණාව මේ ගස් වලටත් පණක් තියෙනවනේ, ජීවයක් තියෙනවනේ, ගහකට උනත් ආදරෙන් සලකන්න ඕනේ. ඒක තමයි ඔබතුමා ඒක තමයි. ඒ කියන්නේ දැන් අපි විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්න කාලේ අපි අපිට පාඩමක් කරා මහාචාර්යවරයෙක් අමරදේව මහත්තයාගේ සින්දු දාලා ගහ කොහොමද වැඩෙන්නේ. එතකොට වෙනත් ගෝසාවක් එක්ක කොහොමද ගහ වැඩෙන්නේ. එතකොට ගහේ තියෙන වර්ධනය වෙනස් වෙනවා. ගහේ තියෙන තරංග සමහර වැඩසටහන වෙනත් දියුණු රටවල ඒක බලලා තියෙන තරංග වෙනස් වෙනවා. අපි ළඟට යනකොට අපි අර නැකත් වලින් හදනවා කියන්නේ ඒක සත්‍යයක් තියෙනවා. ඒ වෙලාවේ කාලයත් අනුව එයාගේ හිතේ තියෙන தත්ත්වය භාවනා කරලා මේ මට්ටමේ හොඳට යනවනම් ඒ ගහ හැදෙනවා. එතකොට අපි මම මේ කතාව කියන්න හේතුව තමයි මේ කුමින් පළවා හරින්න නම් අපි ගහ බලා ගන්න ඕනේ. එතකොට ඒක අර දැල ගහන එක කළු මේ ගාන එක ඊළඟට තමයි අපිට ඊළඟ ප්‍රශ්නේ තමයි අර මයිටා උදර. මයිටා උදරයට තමයි අපි ඉස්සලත් කතා කරා. අපි හදනවා පිඩේටරි මයිටා. එතකොට ඒකත් වෙනවාද අපිට ඒ වගේම වෙනවා කැටපිල දලඹු හානියක් තියෙනවා. ඒකටත් අපි හදනවා අපේ ලැබ්ස් 3-4ක් තියෙනවා. විද්‍යාගාර 4ක පරපෝෂිතව හදන. ඒ පරපෝෂිතව අපිට යම්කිසි එහෙම හානියක් තියෙනවා නම් පොල් සංවර්ධන නිලධාරියට කතා කරපුවා. එයා ඇවිල්ලා අතු කපලා ඒ කොච්චර මොනවාද මේ සත්තු කොච්චරක් ඒ ගහනේ ඉන්නවද කියලා ගහන වාර්තාවක් අරගෙන ඊට පස්සේ ඒ නොමිලේම අපි අර පරපෝෂිතය එහාට එතන නිදහස් කරනවා. එතකොට ඒ පරපෝෂිතය ගිහිල්ලා අර සතා කාලා ඒක කන්ට්‍රෝල් වෙනවා. හොඳයි අපි සාමාන්‍ය අධිකාරිතුමී පැත්තට හැරෙමු. මේ සාමාන්‍ය අධිකාරිතුමී මේ දැන් ලොකු ගැටලුවක් තමයි දැන් බොහෝ ලොකු දැවන්ත අවශ්‍යතාවක් තියෙන පොල් පැලවල. සමහර වෙලාවට අර කෙනෙක්ට හිතෙන්න පුළුවන් අපි අර ආරම්භයේදීත් කො මේ පොල් කියන්නේ ඕන තැනක පැලවෙන දෙයක් නෙමෙයි. අපිට මේ විදිහට පැලයක් පැල කරගන්න පුළුවන්. හැබැයි ගුණාත්මක බවින් යුතු පොල් පැලයක් තියෙනවා නම් බොහොම වටිනවා. එහෙම පැල හිඟයි නේද? දැන් මේ පැල අවශ්‍යතාවය සපුරන්න මොකක් හරි වැඩපිළිවෙලක් තියෙනවද? කොහොමද මේ දේවල් කරගෙන යන්නේ? මම හිතන්නේ පහුගිය කාලේ පුරාවටම අපි දොස් අහපු එක කාරණයක් තමයි පොල් පැල හිගේ. මේකට හේතු තිබුණා. මොකද දැන් අපි නිකම්ම පොල් ගහකින් ගෙඩියක් ගෙනල්ලා පැල කරන්නේ නැහැ. මම කලිනුත් කිව්වා වගේ මේ ගහේ විදිහ බලලා ඒකේ දෙමව්පියෝ කොයි වගේද බලලා හොඳ නිෂ්පාදනයක් තියෙන ගහකින් මිසක් අපි ගන්නෙ නැහැ. ඒ ගන්න එකත් CRI එක එහෙම නැත්නම් පොල් පරීක්ෂණ ආයතන නිසා අපි එකතු වෙලා තමයි මේ ගහ තෝරාගන්නේ. ඒවට අපි කියනවා ප්ලස් පාම්ස් කියලා. මෙන්න මේ තෝරාගත්තු ප්ලස් පාම්ස් වලින් ගන්න බීජ තමයි අපේ තවන් වල අපි පැල කරන්නේ. දැන් මේක දෙමුන් නෙවෙයි, හයිබ්‍රිඩ් නෙවෙයි. නමුත් තෝරාගත්තු හොඳ ප්‍රභේද වලින් ගත්තු බීජ ටික ගෙනල්ලා අපේ තවන් වල අපි පැල කරනවා. එතකොට අපේ තවන් 39 උපරිම අපිට යන්නට පුළුවන් සාමාන්‍ය මිලියන 4කට විතර. දැන් මේ මිලියන 4ට ගිය වසරේ ගිහිල්ලා තිබුණේ මේ කොරෝනා ප්‍රශ්නයත් එක්ක ඇත්තටම වතු වලට ඇතුල් වෙලා මේ පොල් ගෙඩි මේ තෝරන්න ඕන, අතින් තෝරන්න ඕන. මේ කාර්යය කරන්න බෑ, කට්ටියක් එකතු වෙන්නට ඕන, ඊළඟට අපිට යන්නට අවසරයක් තියෙන්න ඕන. ওই වගේ ප්‍රශ්න ගොඩක් ඉඳන් අපිට ගිය අවුරුද්දේ ඇත්තටම නියමිත පරිදි පැල නිෂ්පාදනය කරගන්න බැරි වුණා. නමුත් ඇත්තටම දැන් නම් බය නැතුව කියන්න පුළුවන් දැන් අපි ගාව පැල තියෙනවා. විශේෂයෙන්ම දැන් මේ ජූලි 10 වෙනිදා මම මේ පණිවිඩයත් මේත් එක්ක දෙන්න කැමති. ජූලි 10 වෙනිදා දන්නේ රටේ තත්ත්වය කොයි වගේ වෙයිද කියලා කොහොම වුණත් අපි දැනට සැලසුම් කරලා තියෙනවා. ජූලි 10 වෙනිදා උත්සවාකාරයෙන් මුළු ලංකාව පුරාම මේ පැල මිලියන 4ක් සිටුවීමේ සමාරම්භක උත්සවය පටන් ගන්නට. එතකොට අපේ ගරු ඇමතිවරුන් දෙපළ තමයි අපිට උපදෙස් දීලා තියෙන්නේ හැම ආසනයකටම පොල් පැල 500 ගානේ නොමිලේ ලබා දෙන්න කියලා. එතකොට ඒ වැඩසටහනත් එක්කලා අපි මේ අවුරුද්දේ පොල් පැල මිලියන 4ක් ජනතාවට ලබා දෙනවා. හොඳයි. අර ඔබතුමී කියන කාරණේ බොහොම වටිනවා. පැල බෙදා දීම සහ මේ වගා වැඩසටහන ආරම්භ කිරීම බොහොම වටිනවා. හැබැයි දැන් නියාමනයක් තියෙනවා. දැන් මේ පැල අවුරුදු 3ක් වෙනකොට දැන් මේ පැල මිලියන 4ම තියෙනවා නම් මහ ගස් වෙලා ඒක බොහොම වටිනවා. මොන හරි නියාමනයක් තියෙනවද ඔබතුමී සහ මේ ආයතනයේ? ඇත්තටම තියෙනවා. දැන් අපි අර කලිනුත් කිව්වා වගේ අපේ පොල් සංවර්ධන නිලධාරි තමයි අපේ බිම් මට්ටමේ සියලු දේ අධීක්ෂණය කරන්නේ. එතකොට ඒත් එක්කලම අපිට මේ ඇවිල්ලා ඉන්න සංවර්ධන නිලධාරීන් මේ දෙගොල්ලම එකතු වෙලා අනිත් එක අපේ වික්‍රමසිංහ මහත්තයා කිව්වා වගේ අපි තනි ගමනක් නෙවෙයි යන්නේ. අපිත් එක්කලා ඉන්නවා කෘෂිකර්ම පරීක්ෂණ නිෂ්පාදන සහකාරතුමා අපිට උදව් කරනවා. කෘෂිකර්මාංශයෙන් උදව් කරනවා. මේ වගේ මේ හැම දෙනාම එකතු වෙලා අනිවාර්යයෙන්ම මේ පැල රැක බලා ගැනීම නම් කරනවාම තමයි. මොකද මේ පැලයකට මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ රුපියල් 300ක් විතර අපිට වැය වෙනවා.
එතකොට මේ රුපියල් 300ක් ජාතික ධනයෙන් වැය වුණාට පස්සේ අපිට ලොකු වගකීමක් තියෙනවා. මේ පැලේ නිකම්ම කොහේ හරි තැනක දාලා තිබ්බොත් ඒක රටටයි හානිය. ඒ නිසා අනිවාර්යයෙන්ම මේකේ පසු විපරමක් අපි කරනවා. දැන් මේ පොල් පැල මිලියන 4 ගැන කියනකොට පොල් පැල මිලියන 4ටත් වඩා ඉල්ලුමක් දැන් තියෙනවා. අපිට පේනවා විශේෂයෙන්ම අර මං ඉස්සෙල්ලා කිව්වාගේ සාම්ප්‍රදායික නොවන ප්‍රදේශවලින් විශාල ඉල්ලුමක් තියෙනවා. එතකොට මේ වගේ තැන්වලට මේ ඉල්ලුමට සැපයුම ලබා දෙන්නට නම් අපේ තවන් වලට අමතරවත් අපි යමක් කළ යුතුයි කියලා අපි හිතනවා. ඒ නිසා අපි මේ වෙනකොට වැඩසටහනක් සකස් කරලා තියෙනවා. අක්කර 10ට වැඩි ඉඩමක් තියෙන අපේ පොල් පැල ඉල්ලුම වැඩිපුර පවතින ප්‍රදේශයක යම්කිසි පුද්ගලයෙක් හෝ ආයතනයක් කැමති නම් අපිත් එක්ක වැඩ කරන්න. අපි කැමති ඒගොල්ලන්ට අවශ්‍ය කරන අර බීජ පොල් ටික ලබා දෙන්න පුළුවනි. තාක්ෂණික සහයෝගය ලබා දෙන්නට පුළුවනි. පසු විපරම කරන්නට පුළුවනි. ඒ වගේ අපිට මේක පෞද්ගලික අංශයත් එක්ක යන්නට ගමනක් තියෙනවා. ඒත් එක්කලා මේ වෙනකොට අපි අඳුනාගෙන තියෙනවා විශේෂයෙන්ම උතුරු නැගෙනහිර පළාතේ අපිට ලොකු හිගයක් තියෙනවා තවන් වල. ඒ නිසා අපි ආරාධනා කරලා තියෙනවා ත්‍රිවිධ හමුදාවට අපිත් එක්ක එකතු වෙන්න කියලා. එතනදී අපේ වැඩසටහන පොඩ්ඩක් වෙනස්. අපි ඒගොල්ලන්ට බීජ පොල් ටික ලබා දෙනවා. පැල ටික නිෂ්පාදනයට අවශ්‍ය කරන තාක්ෂණික සහයෝගය ලබා දෙනවා. එතනින් පස්සේ අපි මේ පැල ටික නැවත ලබා ගන්නවා. ඉතින් මෙන්න මේ විදිහේ සැලසුම් කීපයක් එක්කලා ඉදිරියේදී පොල් පැල හිගයකින් තොරව රටට අවශ්‍ය පොල් පැල ටික ලබා දෙන්න අපි සූදානම් වෙලා ඉන්නවා. අර ඔබතුමිය සඳහන් කළා වගේ මහා පරිමාණයෙන් සිද්ධ කරන වගාවන් වලට සහාය දෙන අතරදී දැන් කුඩා පරිමාණ ඔබේ ගෙවත්තේ වගා කරනවා නම් ඒත් සහනයක් ලබා දෙන්න එතුමිය ඇතුළු පිරිස සූදානම්. විශේෂයෙන්ම රටේ ඇති වෙලා තියෙන දැවැන්ත පොල් හිඟයට විසඳුමක් විදියට පොල් වගා කිරීමේ මණ්ඩලය මේ කටයුත්ත සිද්ධ කරන්නේ. ඔය අතරේ සාමාන්‍ය අධිකරතුමා අපි දකින දැන් අර අපි කප්රුක ණයෝජනා ක්‍රමය ගැන කතා කළා. කප්රුක සමිති පිහිටවලා තියෙනවා. මේ කප්රුක සමිතිය හරහා ඒ වගේම විශේෂයෙන්ම දැන් පොල් වගා කරන බොහෝ පිරිසර මයික්‍රෝ ෆයිනෑන්ස් නැත්නම් ශුද්ධ මූල්‍ය ණයෝජනා ක්‍රම පිළිබඳව උනන්දුවකින් කටයුතු කරන අපි දකින විවිධ ක්ෂේත්‍රවල මයික්‍රෝ ෆයිනෑන්ස් එහෙම නැත්නම් ශුද්ධ මූල්‍ය ණයෝජනා ක්‍රම වලට බොහෝ දෙනෙක් යොමු වෙන්න පෙළඹිලා තියෙනවා. එහෙම ගිහිල්ලා හිර වෙන අවස්ථාවක් තියෙනවා. හැබැයි එහෙම නැතුව කොහොමද ජනතාවට සහනයක් ලබා දෙන්න ඔබතුමාලා කටයුතු කරන්නේ? ඔව්. ඇත්තටම මේ පොල් වගාව ගත්තම අපි මහ පරිමාණ කරන ලොකු වතු තියෙන අය ඉන්නවා සහ මහ පරිමාණ විදිහට කරන කර්මාන්තකරුවොත් ඉන්නවා. ඒ වගේම ඊට අක්කර 2 පොල් පැලේ ගෙවත්ත තියෙන වගාකරුවොත් ඉන්නවා. එතකොට පොල් වගාව අපි අර ඉස්සර කිව්වා වගේ මේක ඇත්තටම මේ ප්ලාන්ටේෂන් ක්‍රොප් එකක් විදිහට වැවිලි භෝගයක් විදිහට සලකන්නත් බෑ. මේක ගෙදරින් ගෙදර ගහයි 2 3 4 තියෙනවා. එතකොට අපිට තියෙන ලොකුම මේ ප්‍රශ්නේ තමයි අපේ නිලධාරිය අපිට තියෙන අපි 200 300ක් ගත්තා කිව්වත් අපිට ගහෙන් ගහට යන්න බෑ. මේ කියන්නේ මේක අර රබර් පොල් නැත්නම් තේ රබර් වගේ නම් ඒ එක ප්‍රදේශයක ක්‍රමානුකූල වගාවක්. නමුත් පොල් ගහ කියන එක ගහක් තියෙනවා දෙකක් තියෙනවා කොළඹ 7 අයත් අපට කතා කරනවා. ඉතින් මේකින්ද හරි අමාරුයි මේ ජාලාව ගෙල. එතකොට මොනවාද විශාල වතු හිමියන්ට ඒගොල්ලොන්ගේ සමිති මේ ග්‍රෝවර්ස් ඇසෝසියේෂන් එක හදාගෙන ඒගොල්ලොන්ට හයියක් තියෙනවා ආණ්ඩුවට බල කරන්න මේ හඬක් තියෙනවා. නමුත් මේ කුඩා ගොවීන්ට කුඩා අයට හඬක් නැහැ. ඒක නිසා අපි වෙනම පනතක් ගෙනාව 2005 මේ කප්රුක අරමුදල කියලා. ඒ අරමුදල යටතේ අපි 2011 විතර අපි පටන් ගත්ත සමිති හදන්න. මේ සමිති ජාලාවක් අපි ගාව තියෙනවා. ඊට පස්සේ ඒක ටිකෙන් ටික මේ වෙනස්කම් රටේ පරිපාලනය වෙනස් වෙනකොට ඒ ගිහිල්ලා දැන් ආපහු අපි සමිති හදාගෙන යනවා. එතන මේ සමිති වලට අපි විශේෂයෙන්ම උතන තියෙනවා කර්මාන්තකරු වගේක් ඉන්නවා පොල් ආශ්‍රිතව අවිධිමත් කර්මාන්තකරු. ඒ කියන්නේ ඕගොල්ලෝ දකින්න ඇති ගමට ගියාම පොල් තෙල් කර්මාන්තකරුවෙක් ඉන්නවා. පොඩි කෙනෙක්. ඒතර ව්‍යවසායකයෝ ඉන්නවා. ඒතර ඒගොල්ලන්ට එච්චර ලොකු මුදලක් නැහැ. නමුත් අපි බලාපොරොත්තු වෙනවා මේ මොනවාද බැංකු දෙකක් කරා ප්‍රධාන අපි කතා කරගෙන යනවා. ඒ මුල් වටේ අපි අතන බැංකු 8ක් විතර වැඩ කරන මුල් වටේ අපි බැංකු දෙකක් සමග දැනට අපිත් එක්ක කැමැති වෙලා තියෙනවා ශුද්ධ ණය යෝජනා. කියන්නේ 107 වගේ පොලියට ලක්ෂ 2ක වගේ උපරිම ණයක් විදිහට. ඉස්සර අපි ওই ක්‍රමයේදී අපිට පොඩි ප්‍රශ්නයක් ඇති වුණා. අපිම ණය දුන්නා. අපිම ණය දීපන් අපිට ණය එකතු කරගන්න බෑ. ඒ කියන්නේ අපි ණය දෙන ආයතනය නෙවෙයි. නමුත් දැන් බැංකුවක් එක්ක එකතු කරලා සමිතිය හදලා ඒතර සමිතියේ පුද්ගලයෝ දෙන්නෙක් හරි තුන් දෙනෙක් අපි එතනත් ව්‍යාපෘතියක් හදනවා. ඒ ව්‍යාපෘතිය හදලා දෙන්නේ අපේ අය. එතකොට ඒ සඳහා අපි ඉල්ලීමක් කරලා තියෙනවා රජයෙන් තව අපට උපාධිධාරීන් 700ක් දෙන්න කියලා. මේ ජාලාව හදාගෙන යන්න. මම හිතන්නේ ඉදිරියේදී අපට ලබා දෙයි. එතකොට මේ රැකියාව අපේ රටේ උපාධිධාරීන්ට මේ රටේ රැකියාවල් නෑගගා ඉන්නවට ඒ අය අපි නියම ක්‍රමයකට මේකට යොදාගෙන මේ අවිධිමත් කර්මාන්තය දියුණු කිරීම සහ සාමාන්‍ය ගොවි ජනතාවට අවශ්‍ය කරන ණය පහසුකම් ලබා දීම සඳහා අපේ මේ කප්රුක සමිති ජාලාව හදාගෙන අපි ඉදිරියට යන්න තමයි බලාපොරොත්තු. හොඳයි. සාමාන්‍ය අධිකාරිතුමනි දැන් මේ දවස්වල අපි ආරම්භයේදී කිව්වා වගේම ලොකු උනන්දුවක් ඇති වෙලා තිබෙනවා කාබනික කෘෂි කර්මාන්තයට දැන්
පොල් වගාවත් කාබනික දේවල් පාවිච්චි කරලා සිද්ධ කරන්න පුළුවන්ද? කොහොමද එහෙම අත්හදා බලලා තියෙනවද? මොනවාද වැඩපිළිවෙල? අත්හදා බැලීම් ගොඩක් කරලා තියෙනවා. ඇත්තටම පොල් පර්යේෂණ ආයතනය සහ අපේ පුහුණු මධ්‍යස්ථානය මේ දෙකේම මේ කොම්පෝස්ට් ඒ වගේ කාබනික පොහොරත් එක්කලා මේ පොල් වගාවට යන විදිය ආදර්ශන අපි ඉදිරිපත් කරලා තියෙනවා. හැබැයි ඉතින් ඇත්තටම ගත්තොත් ලංකාවේ පොල් වගාවෙන් 30% හෝ 40% තමයි රසායනික පොහොර යොදන්නේ. අනිත් අය ඇත්තටම යොදන්නේ නැහැ. එහෙම ගත්තොත් අපි කන පොල් ගෙඩියෙන් පොල් ගෙඩි 100ක් ගත්තොත් 100න් 30ක් තමයි අකාබනික 70%ක්ම කාබනික. ඒ කොහොම වුණත් පොල් ගහකට අවශ්‍ය පෝෂක ප්‍රමාණයක් තියෙනවා. දැන් ඔබ දන්නවා පොල් ගෙඩියක් ලෙල්ල පිටින් ගත්තොත් කිලෝ එකකට වැඩි කිලෝ එකක් දෙකක් වෙනවා. පොල් 7ක් වැටුනොත් එහෙම කිලෝ 7ක් 8ක්. එතකොට දැන් මේ විදිහේ කොටසක් ගහෙන් ඉවත් වෙනවා කියන්නේ මේ පෝෂක ටිකත් ඒත් එක්කම ඉවත් වෙලා යනවා. එතකොට මේ පෝෂක ටික ලබා දෙන්නටම ඕන. අර කලින් කිව්වා වගේ ජලය අවශ්‍යයි, පොහොරත් අවශ්‍යයි. පොහොර ලබා දෙනකොට පොල් පර්යේෂණ ආයතනයෙන් අපිට දීලා තියෙනවා කාබනික ද්‍රව්‍ය යොදනකොට කුකුල් පොහොර නම් මෙච්චරයි, ගොම පොහොර නම් මෙච්චරයි වගේ ප්‍රමාණ ලොකු ප්‍රමාණයක මේ කැටගරි ගොඩක් අපිට දීලා තියෙනවා. හැබැයි මේත් එක්කලම අපි කාබනික පොල් වගාවට යොමු වෙන්නට කැමති කෙනෙකුට පොල් පර්යේෂණ ආයතනයේ නිර්දේශය තමයි කොකෝ කොම්පෝස්ට් කියලා කියන්නේ. දැන් මේ කොකෝ කොම්පෝස්ට් කොහොමද හදාගන්නේ, යොදන්නේ කොහොමද, ඔය වගේ ඒ අවශ්‍ය කරන මාර්ගෝපදේශ සියල්ල අපි සතුව තියෙනවා. ඒත් එක්ක අපිට පෙන්වන්නට පුළුවනි නම් අපිට පෙන්වන්න හැකියාව තියෙනවා. මම හිතනවා ඊට කලින් මේ සමානාධිකාරීතුමනි මොහොතක් දෙන්න අපි විරාමයක් ලබා ගමු. විරාමයෙන් පස්සේ කතා කරමු කොහොමද මේ පොහොර හදාගන්නේ. දර්ශනත් එක්කම අපිට බලන්න පුළුවන්. අපි විරාමයක් ලබා ගමු. ඔබ නැවතත් එකතු වෙන්නේ 7 වෙනි පැය සමගින් පොල් වගා කිරීමේ මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරීතුමයක් එක්ක අපි කතා කරමින් හිටිය විරාමයට යන්න කලින් එතුමිය සඳහන් කළ අර කාබනික පොහොර නිපදවීම ගැන මේ මොන වගේ සංඝටකද අවශ්‍ය සාමාන්‍ය අධිකාරීතුමිය මේ පොහොර කාබනික පොහොර හදන්න? දැන් පොල් පර්යේෂණ ආයතනයේ නිර්දේශය තමයි පිදුරු කිලෝග්‍රෑම් 6ක්, ඒත් එක්කම තනකොළ හෝ ජපන් ජබර වගේ දේවල් කිලෝග්‍රෑම් 6ක් අපිට අර දර්ශන බලමින් කතා කරන්න පුළුවන්. හරි. ග්ලිරිසීඩිය එහෙම නැත්නම් අපි මකුලත කියලාත් සමහර පළාත්වල කියනවා. ඒ වගේ ඉපිල් ඒ වගේ කොළ ද්‍රව්‍ය ඔබට පේනවා දැන් තිරයේ. ඒ වගේ දේවල් වලින් කිලෝග්‍රෑම් 15ක්. සත්ව පොහොර මේ සඳහා ගොම පොහොර, කුකුල් පොහොර, එළු පොහොර ඕනෑම දෙයක් පාවිච්චි කරන්නට පුළුවනි. සත්ව පොහොර කිලෝග්‍රෑම් 12ක්. ඒත් එක්කම කෙසෙල් කඳන්, කෙසෙල් කඳේ කොටස් හෝ අතු කොටස්, ඒත් එක්කම ඔය පොළවල් වලින් ඉවත දාන එළවලු කොටස්, මේ වගේ දේවල් වලින් අපිට කිලෝග්‍රෑම් 5ක් විතර එකට එකතු කරන්නට අවශ්‍යයි. ඒත් එක්කම ERP එහෙම නැත්නම් එප්පාවල රොක් ෆොස්ෆේට් ග්‍රෑම් 500ක්. ඒත් එක්කලම පැරණි කොම්පෝස්ට් ගොඩකින් ගත්තු මුහුන් ග්‍රෑම් 500ක් අපිට අවශ්‍ය වෙනවා. මේවා මිශ්‍ර කරන ආකාරය ඔබට තිරේ පැහැදිලිව පේනවා. මේ සියල්ල එකතු කරගත්තාම අපිට ඇත්තටම පොල් ගහට අවශ්‍ය කරන ප්‍රමාණය එක ගහකට අවුරුද්දකට සෑහෙන ප්‍රමාණය තමයි මේකෙන් සකස් වෙන්නේ. ඒ ප්‍රමාණය නිෂ්පාදනය කරගන්න පුළුවන්. ඔය අතරදී අර මේ ප්‍රතිපත්ති සහ තීන්දුව තීරණත් බොහොම වැදගත් පොල් වගා කිරීමට. ඉදිරියේදී මොන හරි ඒ වගේ විශේෂ ප්‍රතිපත්ති තීරණ අරගන්න සූදානම් ඉන්නවද? දැන් මේ වෙනකොට මොන හරි ප්‍රතිපත්ති මේ තීරණ අරගෙන අපි දකිනවා අර මේ පොල් ඉඩම් පාවිච්චි කරනවා අර සංවර්ධනය කර විකුණුන ඉඩම කියන බෝඩ් එක ගහන්න ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ පොල් ඉඩම්. මොන හරි ප්‍රතිපත්ති තීන්දුව තීරණ අරන් තියනවද පොල් ඉඩම් මේ විදිහට කැබලි කරලා විකුණන්න තහනම් කරන්න හරි? ඇත්තටම මේ වෙනකොට අපි සතුව තියෙන ප්‍රතිපත්තිය තමයි හෙක්ටයාර් 10ට වැඩි ඉඩම් කට්ටි කරනකොට අපිට ඒකට අනුමැතියක් ලබා ගැනීම අවශ්‍යයි. නමුත් ඉදිරියේදී මේක හෙක්ටයාර් 1 දක්වා අඩු කරන්න අපි අවසරය ඉල්ලලා තියෙනවා. තාම නම් ඒක අපිට ලැබිලා නැහැ අවසරය. නමුත් ඉදිරියේදී ලැබෙයි. ඒත් එක්කම මේ ජනතාවට සතුටුදායක ආරංචියකුත් තියෙනවා. අර පොල් ගෙඩිය වට ප්‍රමාණය මැනලා මිල නියම කරපු ක්‍රමය අහෝසි කරලා තියෙනවා. හැබැයි අපිට එකක් දකිනවා අපි කර්මාන්තවලට තියෙන විශාල ඉල්ලුම. ඒත් එක්කම අපේ නිෂ්පාදනයේ 70%ක් විතරම පරිභෝජනයට යෙදීම තුළ පොල් ගෙඩියේ මිල නම් එහෙමටම අඩු වෙන එකක් නැහැ. මේක ජනතාවගේ පැත්තෙන් යම් බලපෑමක් තියෙනවා. හැබැයි වගාකරුවන්ට ඊටාම හොඳ තත්ත්වයක්. ඒත් එක්ක විදේශ විනිමය විශාල ප්‍රමාණයක්. අපේ විදේශ විනිමය ප්‍රමාණය 101ක් විතරම පොල් තමයි මේ සමන්විත වෙලා තියෙන්නේ. එතකොට මේ තත්ත්වය තුළ පොල් වගා කිරීමට යොමු වීම ඊටාම හොඳ ප්‍රවණතාවයක් විදිහට අපි දකිනවා. අර අපි පොල් කැබලි ආනයනය කිරීම ගැනත් විශේෂයෙන් ලොකු උනන්දුවක් තියෙනවා. දැන් පහුගිය කාලේ කතා කළා නේද? ඔව්. දැන් ඇත්තටම පොල් තෙල් ආනයනය තහනම් කරාට පස්සේ
ජනතාවට පොල් තෙල් නිෂ්පාදනයටත් මේ පොල් අපි නිෂ්පාදනය කරන ප්‍රමාණය විශාල ප්‍රමාණයක් වැය වෙනවා. ඒ නිසා මේක යම් මට්ටමකට හරි සමනය කරගන්නට පොල් මද කැබලි ආනයනය දැනට සිද්ධ වෙනවා. ඒත් එක්කලම මට එක දෙයක් මතක් කරන්නට අවශ්‍යයි. දැන් මෙච්චර කාලයක් හැමෝම දන්නවා කොස් ගහක් කපන්න නම් අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් අවසරයක් ලබා ගත යුතුයි. ඉදිරියේදී පොල් ගහක් කපන්නටත් ඔබට ඒ අවසරය ලබා ගත යුතු වෙනවා. මොකද මේ පොල් අර ඔබතුමා කිව්වා වගේ සංවර්ධනය කර විකුණන ඉඩම වගේ සම්පූර්ණ මේ ගස් ටික කපලා ඉවරුනාට පස්සේ අපිට පොල් නිෂ්පාදනය තව තව අඩු වෙනවා. ඉතින් ඒ නිසා ඒකට ප්‍රතිපත්තිමය තීන්දුවක් විදිහට මේ පොල් ගස් හෙලීමේ පනතට අපි ඇතුල් කරලා තියෙනවා. අර කොස් ගහක් කපන්න පර්මිට් එකක් වුණා වගේ ඉස්සරහට ඔබට පොල් ගහක් කපන්නත් පර්මිට් එකක් ගන්න වෙනවා. ඒක සාමාන්‍යයෙන් රටක් විදිහට ඉස්සරහට පොල් කර්මාන්තය විදිහට සෑහෙන්න හොඳ තත්ත්වයක්. ඒ බව තමයි තුමේ සඳහන් කළේ. අපි සූදානම් අදට සාකච්ඡාව අවසන් කරන්න. අද 7 වෙනි පැයට එකතුනේ පොල් වගා කිරීමේ මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරීතුමිය KL මානිල් කුරුණත්න මහත්මිය. බොහොම ස්තුතියි ඔබතුමියට. හොඳයි අපිත් එක්ක නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීතුමත් එකතු වුණා ව්‍යාප්ති හා සංවර්ධන JMKB වික්‍රමසිංහ මහත්මයා. ඔබතුමන්ටත් බොහොම ස්තුතියි අද දවසේ අපිත් එක්ක එකතු වුණාට. පොල් වගාවේ අනාගතය පිළිබඳව සුබවාදී දැක්මකින් යුතුව අපිට හිතන්න බලන්න කාලය විවර වුණා කියලා අපි විශ්වාස කරනවා. අපි සූදානම් 7 වෙනි පැය අදට මේ විදිහට අවසන් කරන්න. යලිත් ඔබ මුණ ගැහෙන්නේ හෙට උදේ 7ට. ඔබට සුබ දවසක්.